අපි අද කතා කරන්නේ 2014 දෙසැම්බර් අධ්‍යයන පොදු සහතික පත්‍රය සාමාන්‍ය පෙරාවේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය ප්‍රශ්න පත්‍රය. මේකේ ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් තියෙනවා. අපි මුලින්ම පළවෙනි කොටස කතා කරන්නේ. පළවෙනි කොටසේ අපිට සියලුම ප්‍රශ්න වලට උත්තර සපයන්න ඕනි. එකේ ඉඳන් ප්‍රශ්න 40ක් අපිට දීලා තියෙනවා. මේකෙන් පළවෙනි ප්‍රශ්න 16 ව්‍යාපාර අධ්‍යයනයේට, ඉතිරි ප්‍රශ්න 24 ගිණුම් කරණය කියන විෂයන් දෙකෙන් තමයි සකස් වෙලා තියෙන්නේ. බලමු මේකේ පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ අපිට පොඩි සිද්ධි අධ්‍යයනයක් දීලා තියෙනවා. සිද්ධි අධ්‍යයනයක් දීලා ඒකෙන් තමයි අපි අහලා තියෙන ප්‍රශ්න. ඉතින් පහත් සඳහන් සිද්ධිය කෙරෙහි අවධානය යොමු කරමින් අංක 1 සිට 3 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පුරා සිද්ධි අධ්‍යයනයක් දීලා 1 ඉඳලා 3 වෙනකම් ප්‍රශ්න වලට අපෙන් මේ සිද්ධි අධ්‍යයනය ආශ්‍රයෙන් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. අපි බලමු මොකද්ද දීලා තියෙන්නේ කියලා. නිර්මලා තමා විසින්ම සෞඛ්‍ය ආරක්ෂිත ලෙස සකස් කරනු ලබන ඉන්දියාප පිට්ටු රොටි කඩල මුං ඇට ආප්ප සහ බත් උදෑසන ආහාර ලෙස ඇයගේම ව්‍යාපාරයේ තබා අලෙවි කරයි. එයාගේ ව්‍යාපාරයක් කරගෙන යනවලු. උදෑසන ආහාර සකස් කරන එක. අපි මේකෙන් අහලා තියෙනවා පළවෙනි ප්‍රශ්නේදී මෙම ව්‍යාපාරය විසින් සපුරානු ලබන මූලික මිනිස් අවශ්‍යතාවය කුමක්ද? ඒක පැහැදිලිවම අපිට සඳහන් වෙනවා. මේ අසපයන්නේ ඉන්දියාප්ප පිට්ටු රොටි කඩල මුං ඇට වගේ ආහාර කියන අවශ්‍යතාවය තමයි සපුරා ගන්න. එහෙනම් පළවෙනි උත්තරය ආන්සර් එක ආහාර. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය මේ ව්‍යාපාර විසින් සපයන ලබන ඉන්දියාප්ප පිට්ටු රොටි කඩල මුං ඇට ආප්ප බත් යන ආදිය හඳුන්වනුයේ මේ ව්‍යාපාර විසින් සපයන ලබන ඉන්දියාප්ප පිට්ටු රොටි කඩල මුං ඇට ආප්ප බත් මේ හඳුන්වන්නේ කුමක්ද? අවශ්‍යතා ලෙස, නිෂ්පාදිත ලෙස, යෙදවුම් ලෙස, ප්‍රාග්ධන ලෙස. මේ ඉන්දියාප්ප පිට්ටු රොටි මේ කියන දේ අවශ්‍යතාවයක් විදිහට ගන්න බෑ. අවශ්‍යතාවය තමයි අපේ ආහාර. ඉන්දියාප්ප වගේ මේවට තියෙන මේ අනිකුත් දේවල් අපි ගන්නේ ආදේශක ඒවා අපි ගන්නේ වමනාවක් විදිහට. ඊළඟට තියෙනවා නිෂ්පාදිතයක් ලෙස, යෙදවුමක් ලෙස, ප්‍රාග්ධනයක් ලෙස. අපිට මේකේ නිෂ්පාදිතයක් කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා උපනා සපුරාලීම් සඳහා ඉදිරිපත් කරනු ලබන ඕනෑම දෙයක් අපිට පුළුවන් නිෂ්පාදිතයක් කියලා හඳුන්වන්න. එහෙනම් සාමාන්‍යයෙන් මේකේ ආන්සර් එක වෙන්න ඕනි නිෂ්පාදිතයක් කියන ආන්සර් එක. ඊළඟට ප්‍රශ්න අංක 3 ඉහත සිද්ධිය සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. ඉහත සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක් පහත් දැක්වේ. A. මේ ව්‍යාපාරයේ විවිධ මිනිස් වමනා නිර්මාණය කරයි. B. නිර්මලා ඍජු නිෂ්පාදනයේ යෙදෙයි. C. පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානයේකි මෙම ව්‍යාපාරයේ ප්‍රාථමික නිෂ්පාදනයේ යෙදෙයි. අපි බලමු ප්‍රකාශ කීපයක් තියෙනවා. මේ ප්‍රකාශය අතුරින් නිවැරදි ප්‍රකාශය කුමක්ද? නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා තමයි අපෙන් අහන්නේ. මේ ව්‍යාපාරයේ විවිධ මිනිස් වමනා නිර්මාණය කරයි. මේ ව්‍යාපාරයේ විවිධ මිනිස් වමනා නිර්මාණය කරයි. අපිට ඒක ගන්න පුළුවන්. ඒ ආන්සර් එක හරි. B. නිර්මලා ඍජු නිෂ්පාදනයේ යෙදී. නිර්මලා ඍජු නිෂ්පාදනයේ යෙදී. අපි මෙතෙන්දි බලන්න ඕනේ මේ ඍජු නිෂ්පාදනයක් කියලා කියන්නේ කුමක්ද? ඍජු නිෂ්පාදනයක් කියලා කියන්නේ මොකක්ද? ඍජු නිෂ්පාදනයක් කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ තමන්ගේම ඒ කියන්නේ තමන්ගේම අවශ්‍යතා වුමනා සපුරාලීම සඳහා තමන්ම නිෂ්පාදනය කර ගැනීමක් ඍජු නිෂ්පාදනයක් විදිහට හඳුන්වනවා. නමුත් මෙතනදී අපිට ඍජු නිෂ්පාදනයක් කියලා ගන්න බෑ. මොකද ගන්න බැරි මේ නිර්මලා ඉන්දියාප්ප පිට්ටු රොටි හදන්නේ තමන්ගේ පරිභෝජනයට නෙමෙයි. එයා ව්‍යාපාරයක් විසින් සකස් කරන්නේ. එහෙනම් මෙයා මෙතනින් කරන්නේ වක්‍ර නිෂ්පාදනයක් තමයි මෙයා මෙතනින් කරන්නේ. C. මේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානයේකි. මේක පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානයේකි. ඒ අංශ එකක් ගන්න පුළුවන්. මේක පෞද්ගලික අංශයේ තනි ව්‍යාපාරයක්, ඒක පුද්ගල ව්‍යාපාරයක්, එහෙම නැත්නම් කේවල ස්වයං ව්‍යාපාරයක් විදිහට තමයි මේක පවත්වාගෙන යන්නේ. D. මෙම ව්‍යාපාරයේ ප්‍රාථමික නිෂ්පාදනයේදී ප්‍රාථමික නිෂ්පාදනයේ යෙදීමක් අපිට ගන්න බෑ. මෙයා මේක ද්විතීයික අංශයේ නිෂ්පාදනයක් තමයි කරන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕනේ A හා C දෙකම අඩංගු උත්තරය 2. A හා C. ඊළඟට
අපිට දීලා තියෙනවා හතරවෙනි එක. සේවක කුසලතා සංවර්ධනය සඳහා ව්‍යාපාරය විසින් පැවැත් වූ වැඩමුළුව එහි සියලු සේවකයන් සාර්ථකව නිම කිරීම එම ව්‍යාපාරයට කුමක්ද කියලා අහන්නේ. සේවක කුසලතා සංවර්ධනය සඳහා ව්‍යාපාරය විසින් පැවැත් වූ වැඩමුළුව සියලුම සේවකයන් සාර්ථකව නිර්මාණය කරා. මේක එහෙනම් ආයතනයේ අභ්‍යන්තරයෙන් තියෙන ධනාත්මක දෙයක්. ආයතනයේ අභ්‍යන්තරයෙන් තියෙන ධනාත්මක අවස්ථාවන් අපි කියනවා ශක්තියක් විදිහට. පහත X තීරුවේ ව්‍යාපාර සංවිධාන වර්ග කිහිපයක්ද Y තීරුවේ ඒවට අදාළ නිදසුන් කිහිපයක්ද දැක්වේ. පහත X තීරුවේ ව්‍යාපාර සංවිධාන වර්ග ටිකක් දීලා තියෙනවා. Y තීරුවේ අපිට දීලා තියෙනවා ඒවට අදාළ නිදසුන් කිහිපයක්. අපි බලමු X තීරුවේ තියෙනවා කේවල ස්වයං ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, පෞද්ගලික සමාගම්, පොදු සමාගම්. Y තීරුවේ දීලා තියෙනවා ගුණරත්න සහ සහෝදරයෝ, ඇල්පා PLC, කුමාර වෙළඳසැල, සීමා සහිත මොරසු පෞද්ගලික සමාගම. මේ විදිහට ව්‍යාපාර සංවිධාන වර්ග සහ ඒවට අදාළ නිදසුන් කීපයක් අපිට දීලා තියෙනවා. අපෙන් අහනවා X තීරුවේ සඳහන් ව්‍යාපාර සංවිධාන වර්ග Y තීරුවේ සඳහන් නිදසුන් සමග අනුපිළිවෙලින් ගැලපූ විට මොකද්ද ගැලපෙන උත්තරය කියලා තමයි අපෙන් අහන්නේ. අපි බලමු. කේවල ස්වයං ව්‍යාපාර. කේවල ස්වයං ව්‍යාපාර කියන්නේ අයිතිය තනි පුද්ගලයෙක් සතු ව්‍යාපාර කේවල ස්වයං ව්‍යාපාරයක්. මේ තියෙන උදාහරණ වලින් අපිට පුළුවන් කේවල ස්වයං ව්‍යාපාරයක් කියන එකට කුමාර වෙළඳසැල කියන එක ගන්න. කේවල ස්වයං ව්‍යාපාරයක් තමයි කුමාර වෙළඳසැල. හවුල් ව්‍යාපාරයක්. හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාරයක් විදිහට හඳුන්වන්නේ හවුල්කරුවන් අවමේ දෙකක් සහ උපරිමය 20කට නොඅඩු සංඛ්‍යාවක් සිටින ලාභ අරමුණු කර ගැනීමේ චේතනාවෙන් පවත්වාගෙන යන ලබන ව්‍යාපාර සංවිධානයක් අපි කියනවා හවුල් ව්‍යාපාරයක් විදිහට. එහෙනම් මෙතන පුද්ගලයන් දෙදෙනෙකු සහ ඉන්නවා ගුණරත්න සහ සහෝදරයෝ. ගුණරත්න සහ සහෝදරයෝ කියන එක අපිට ගන්න පුළුවන් ආන්සර් A. ගුණරත්න සහ සහෝදරයෝ. 3. සීමා සහිත පෞද්ගලික සමාගම. පැහැදිලිවම අපිට උත්තරේ දෙනවා සීමා සහිත මොරසු පෞද්ගලික සමාගම පෞද්ගලික සමාගමකි. සීමා සහිත පොදු සමාගම ඇල්පා PLC. ඇල්පා PLC. එහෙනම් නිවැරදි පුරු විදියට එන්න ඕනි මෙන්න මේ හතර නිවැරදිව ගැලපෙන උත්තරේ අපිට මෙතනින් ගන්න පුළුවන්. පළවෙනි එක්කෙනාට C, දෙවෙනි එක්කෙනාට A, තුන්වෙනි එක්කෙනාට D, හතරට B. උත්තර අංක 4 එක අපිට මෙතනදී ගන්න පුළුවන්. මහ බැංකු වාර්තාව අනුව 2003 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදනයට වැඩිම දායකත්වයක් ලබා දී ඇත්තේ. සාමාන්‍යයෙන් දල ජාතික නිෂ්පාදනයට වැඩිම දායකත්වය ලබා දෙන්නේ සේවා අංශයේ නිෂ්පාදන වලින්. ඒක කොහොමත් සාමාන්‍යයෙන් කාර්මික කෘෂිකාර්මික සේවා කියන වලින් සේවා අංශයේ නිෂ්පාදිත වලින් තමයි අපිට වැඩි දායකත්වයක් ලබා දෙන්නේ. ප්‍රශ්න අංක 7. ව්‍යාපාර ලියාපදිංචි කිරීම සම්බන්ධ ප්‍රහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. ව්‍යාපාර ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. ශ්‍රී ලංකාව තුර ව්‍යාපාර කටයුතු කරන සියලුම ව්‍යාපාර සංවිධාන ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. සියලුම ව්‍යාපාර සංවිධාන ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. ඒ උත්තරේ අපිට බැහැර කරන්න වෙනවා. හේතුව සියලුම ව්‍යාපාර සංවිධාන ලියාපදිංචි අනිවාර්ය නැහැ. අපි දන්නවා කේවල ස්වාමි ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර ලියාපදිංචි අනිවාර්ය නොවේ. නමුත් අදාළ ව්‍යාපාරයේ අයිතිකරුගේ හෝ හවුල්කරුවන්ගේ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් ව්‍යාපාර නාමාඥා පනත යටතේ එම ව්‍යාපාර ලියාපදිංචි කිරීම අනිවාර්ය වෙනවා. එහෙනම් පළවෙනි උත්තරේ සාවද්‍ය ප්‍රකාශයක්.
දෙක සීමාසහිත සමාගමක් සංස්ථාපනය කිරීම මගින් එය ලයිස්තුගත සමාගමක් බවට පත්වේ. සීමා සහිත සමාගමක් සංස්ථාපනය කිරීම මගින් එය ලයිස්තුගත සමාගමක් බවට පත්වේ. එම ප්‍රකාශයත් වැරදි. ලයිස්තුගත සමාගමක් බවට පත් වෙන්නේ සංස්ථාපනය කිරීම මගින් නෙමෙයි. එය කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි වෙලා කොටස් නිකුත් කරන ආයතනයක් බවට පත් වුනොත් ඒ ලයිස්තුගත සමාගමක් විදිහට අපි හඳුන්වනවා. 3. සෑම ව්‍යාපාරයකටම ලියාපදිංචි කිරීම මගින් නීතිමය පුද්ගල භාවයක් හිමි වේ. එම ප්‍රකාශයත් සාවද්දයි. අපි දන්නවා ලියාපදිංචි කිරීම අනිවාර්ය නැතත් ලියාපදිංචි කරත් කේවල ස්වයං ව්‍යාපාර වලට සහ හවුල් ව්‍යාපාර වලට නීතිමය පුද්ගල භාවයක් හිමිවන්නේ නැහැ. නීතිමය පුද්ගල භාවයක් යනු නීතිය ඉදිරියේ පුද්ගලයෙකු ලෙස පෙනී සිටීමේ හැකියාවක් එම ව්‍යාපාරයට නැහැ. 4. සීමා සහිත සමාගමක් සංස්ථාපනය කිරීම මගින් නීතිමය පුද්ගල භාවයක් හිමි වේ. ඒ ප්‍රකාශය නිවැරදි. එහෙනම් නිවැරදි ප්‍රකාශය වන්නේ 4 සීමා සහිත සමාගමක් සංස්ථාපනය කිරීම මගින් නීතිමය පුද්ගල භාවයක් හිමි වේ. නීතිමය පුද්ගල භාවයක් අපිට ලබා ගන්න පුළුවන් සමාගම සංස්ථාපනය කරාම. එතකොට එය නීතිය ඉදිරියේ පුද්ගලයෙක් ලෙස පිළිගන්නවා. එතකොට සමාගමට විරුද්ධව නඩු පවරීමේදී සමාගම නමින් නඩු පෑරීමේ හැකියාවක් තියෙනවා පුද්ගලයාගේ නමින් හැර. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ආයි පොඩි ගානක් දීලා තියෙනවා අපිට. දීලා ඒකෙන් ප්‍රශ්න අංක 8 සිට 10 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. තොරතුරු කීපයක් දීලා තියෙනවා. මොහාන් විසින් ආරම්භ කරන ලද අපේක්ෂිත පැන්සල් නිෂ්පාදන ව්‍යාපාරයේ 2015 ජනවාරි මාසයේ සඳහන් අස්තමේන්තුගත තොරතුරු කීපයක් පහත දැක්වේ. අස්තමේන්තුගත තොරතුරු කීපයක් දීලා තියෙනවා. අපෙන් අහලා තියෙනවා එම තොරතුරු වලින් මෙම ව්‍යාපාරයේ අලෙවි සැලැස්මේ ඇතුළත් කරන අයිතම වන්නේ. අලෙවි සැලැස්මේ ඇතුළත් කරන අයිතම මොනවද කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. අපි බලමු අපේක්ෂිත විකුණුම් දීලා තියෙනවා. පැන්සලක විකුණුම් මිල දීලා තියෙනවා. අපේක්ෂිත බැංකු ණය දීලා තියෙනවා. පැන්සලක නිෂ්පාදන පිරිවැය දීලා තියෙනවා. අපේක්ෂිත ප්‍රාග්ධන දීලා තියෙනවා. අපිට ඒකේ පැහැදිලිවම ගන්න පුළුවන්. අපි මෙතන ගන්නේ අලෙවි සැලැස්මක් කියලා කියන්නේ අපි අනාගතයේදී පුරෝකථනය කරන ලද අලෙවි ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලුම තොරතුරු ඇතුළත් කළා අපි හදන ලිඛිත ලේඛනයක් හදනවා. එහෙම නැත්නම් මොකක් හරි සැලැස්මක් හදනවා. ඒක අපි අලෙවි සැලැස්ම කියලා හඳුන්වනවා. අලෙවිකරණය කියන කොටසේදී අපිට ඒක හඳුන්වා ගන්න පුළුවන්. ඉතින් අපිට මේකෙදී අලෙවියට අදාළ තොරතුරු තමයි මෙතන ඇතුළත් කරන්නේ. එහෙනම් අපි බලමු මෙතනදී අලෙවියට අදාළ මොනවද තොරතුරු. පළවෙනි එක ගන්න පුළුවන්. මේ අපේක්ෂිත විකුණුම් පැන්සල් 500ක් විකුණන්න අපේක්ෂා කරලා තියෙනවා. අපිට ඒක ගන්න පුළුවන් ඒ ආන්සර් එක. පැන්සලක විකුණුම් මිලත් අපිට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ පැන්සල් 500ක් රුපියල් 15 ගාන විකුණුවා නම් 500 වැඩි කිරීම 15 තමයි අපේ විකුණුම් ආදායම විදිහට ගන්න. ඊළඟට දීලා තියෙනවා බැංකු ණය. බැංකු ණය කියන එක අපිට අලෙවි සැලැස්මට අදාළ වෙන්නේ නැහැ. ඒක අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒක මූල්‍යාංශයට අදාළ දෙයක්. නිෂ්පාදන පිරිවැයත් අපිට අදාළ වන්නේ නැහැ අලෙවියට. ඒක අදාළ වන්නේ පිරිවැය නිෂ්පාදන පිරිවැයක් හදද්දී මූල්‍යාංශයට තමයි ඒක අවශ්‍ය වෙන්නේ. ආරම්භක ප්‍රාග්ධනය ඒකත් අවශ්‍ය වන්නේ නැහැ. එහෙනම් උත්තරේ A හා C තියෙන්නේ උත්තර අංක 2. බලමු ප්‍රශ්න අංක 9. මෙම ව්‍යාපාරයේ ඇස්තමේන්තුගත මුළු නිෂ්පාදන පිරිවැය වන්නේ. මෙම ව්‍යාපාරයේ ඇස්තමේන්තුගත මුළු නිෂ්පාදන පිරිවැය වන්නේ. අපි බලමු මුළු නිෂ්පාදන පිරිවැය කොහොමද කියලා. මුළු නිෂ්පාදන පිරිවැය අපිට හොයන්න පුළුවන්. පැන්සලක නිෂ්පාදන පිරිවැය රුපියල් 10ක් කියලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා පැන්සලක විකුණුම් මිල පැන්සලක අපේක්ෂිත විකුණුම් ප්‍රමාණය අපිට දීලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් නිෂ්පාදන පිරිවැය හොයාගන්න. එකක් හදන්න රුපියල් 10ක් යනවලු. එහෙනම් 500ක් හදන්න කීයක් යනවද? 500 වැඩි කිරීම 10 රුපියල් 5000ක් යනවා. එහෙනම් නිෂ්පාදන පිරිවැය බලමු රුපියල් 5000ක් කියන අංශයක තියෙන කොතනද කියලා. අංශ අංක 2 තියෙනවා රුපියල් 5000ක් කියලා. එහෙනම් ඒක තමයි නිෂ්පාදන පිරිවැය. අපි බලමු ඒ නිෂ්පාදන පිරිවැය කොහොමද හෙව්වේ?
අපි මේ නිෂ්පාදන පිරිවෙයක් ගත්තේ 500 අපේක්ෂිත ප්‍රමාණය එකක පිරිවැය 10යි රුපියල් 5000යි. ඒක තමයි අපේ නිෂ්පාදන පිරිවැය. ඊළඟට ප්‍රශ්න අංක 10 මොහොන් ලබා ගැනීමට අපේක්ෂිත බැංකු ණය මුදල ව්‍යාපාර සැලැස්මේ ඇතුළත් කරනු වේ. අලෙවි සැලැස්මට දාන්නේ අදාළ අපි කතා කරා අර අදාළ අලෙවියට අදාළ දේවල්. මෙහෙයුම් සැලැස්මේදී කතා කරන්නේ අදාළ උපකරණ දේවල්. ඒ වගේම ඒවා කොහොමද භාවිතයට යොදවා ගන්නේ? ඒ වගේම මූල්‍ය සැලැස්මේදී තමයි අපි කොහොමද අපේ මූල්‍ය සම්පාදනය කරගන්නේ? අපේ ප්‍රාග්ධනය කොහොමද සම්පාදනය කරගන්නේ? අපිට අවශ්‍ය මූල්‍ය සම්පත් අපි කොහෙන්ද ගන්නේ ව්‍යාපාරය කරගෙන යන්න කියන දේවල් අපි ඔක්කොම ප්ලෑන් කරන්නේ මේ මූල්‍ය සැලැස්මේදී. එහෙනම් බැංකු ණය කියන දෙයක් අපිට අවශ්‍ය මූල්‍ය සම්පතක්. එහෙනම් ඒ මූල්‍ය සැලැස්මෙහි තමයි ඇතුළත් වන්නේ. මානව සම්පත් සැලැස්ම කියලා කියන්නේ මානව සම්පත් සැලැස්මේදී අපි ගන්නේ අදාළ ව්‍යාපාරයට අවශ්‍ය අපේ මානව සම්පත කොහොමද අපි පුරෝගතනය කරගන්නේ? මානව සම්පත කොහොමද අපි යොදාගන්නේ? ඉදිරියට කොච්චර මානව සම්පතක් අවශ්‍ය වෙනවාද කියන එක තමයි අපි මෙතෙන්දී යොදාගන්නේ. අබ්බලමු උත්තර ප්‍රශ්නාංක 11 චෙක්පතක් රේඛනය කිරීම හා සම්බන්ධ පහත් සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය කුමක්ද? චෙක්පතක් රේඛනය කිරීම සම්බන්ධයෙන් පහත් සඳහන් ඒවා ඇතුළේ නිවැරදි ප්‍රකාශය තෝරන්න. චෙක්පතක මූණත හරහා සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීම විශේෂ රේඛනය වේ. චෙක්පතක් රේඛනය කළ හැක්කේ චෙක්පතේ අනකරුට පමණි. රේඛිත චෙක්පතක් ලබා ගන්නා පුද්ගලයාට එය පවරනු ලබන පුද්ගලයාට වඩා වැඩි හිමිකමක් ලැබේ. රේඛනය කරන ලද චෙක්පතක් බැංකු කවුන්ටරේ මුදල් ලබාගත නොහැකි. එකක් බලන්න මේ එකින් එක කොහොමද හරියන්නේ කොහොමද වැරදින්නේ කියලා අපි බලමු. චෙක්පතක මුහුණත හරහා සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීම විශේෂ රේඛනය වේ. මේ ප්‍රකාශයේ පොඩි ගැටලුවක් තියෙනවා. විශේෂ රේඛනය කියලා කිව්ව හින්දා මේක අපිට නිවැරදි ප්‍රකාශයක් විදියට ගන්න බැහැ. හේතුව චෙක්පතක මුහුණත හරහා සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීම රේඛනය වේ කියලා තිබුණා නම් ඒක හරි. විශේෂ රේඛනය කියලා කියන්නේ මේ අදින සරල සමාන්තර රේඛා දෙක ඇතුළත වාණිජ බැංකුවක නමක් සඳහන් කිරීම තමයි විශේෂ රේඛනය කියලා කියන්නේ. මේම සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීම අපි දන්නවා රේඛනයක්. නමුත් මේ රේඛනයේදී මේ අතුළු මේ ඇඳ සරල සමාන්තර රේඛා දෙක තුල වාණිජ බැංකුවක නමක් සඳහන් කරොත් ඒක විශේෂ රේඛනයක්. චෙක්පතක් රේඛනය කළ හැක්කේ චෙක්පතේ අනකරුට පමණි. චෙක්පතේ අනකරුට පමණි. අනකරු කියලා කියන්නේ අපි දන්නවා චෙක්පත දෙන ලබා දෙන තැනත්තා අනකරු. ඒ වගේම අදාළ බැංකුව අපි කියනවා අනලදු. ඒ වගේම ආදායකයා කියලා කියනවා චෙක්පත ලබා ගන්නා කෙනා. අනකරුට විතරක් චෙක්පතක් රේඛනය කළ හැකි අනකරුට පමණි. අනකරුට විතරක් රේඛනය කරන්න අවශ්‍ය වන්නේ නැහැ. චෙක්පත රේඛනය කරන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් මට චෙක්පත හම්බුනාට පස්සේ මට පුළුවන් මේ චෙක් එක රේඛනය කරන්න. එහෙනම් චෙක්පත රේඛනය කළ හැකි චෙක්පතේ අනකරුට පමණි කියන එකෙන් අපිට මේ අවස්ථාව බැහැර කරන්න පුළුවන්. 3 රේඛීය චෙක්පතක් ලබා ගන්නා පුද්ගලයාට එය පවරනු ලබන පුද්ගලයාට වඩා වැඩි හිමිකමක් ලැබේ. රේඛිත චෙක්පතක් ලබා ගන්නා පුද්ගලයාට ඒ කියන්නේ කවුරු හරි ඔයාට චෙක් එකක් රේඛනය කරලා දෙනවා. ඒ දෙන කෙනාට වඩා වැඩි හිමිකමක් ඔයාට ලැබෙනවාලු. රේඛිත චෙක්පතක් ලැබුණොත් රේඛිත චෙක්පතක් ලැබුණොත් අපිට ඔයාට හම්බෙන්නේ අපි හිතමු ඔයාට කවුරු හරි දෙනවා චෙක් එකක් රේඛනය කළා. ඒ කියන්නේ මේ චෙක් එක හරහා සරල සමාන්තර රේඛා දෙකක් ඇඳලා දෙන්නේ. එහෙනම් රේඛිත චෙක්පත ලබා ගන්නා පුද්ගලයාට පවරනු ලබන පුද්ගලයාට වඩා වැඩි හිමිකමක් ලැබේ. ප්‍රකාශය බැහැර කරන්න ඕන අසත්‍යයි. පවරනු ලබන පුද්ගලයාට හිමි අයිතියමයි හිමිකමම තමයි චෙක්පත ලබා ගන්න ආදායකයට තියෙන. උදාහරණයක් විදිහට රේඛිත චෙක්පත අතල ගනුදෙනු කළ නොහැක කියලා සඳහන් කරපු රේඛිත චෙක්පතක් ලබා දුන්නොත් අපි හිතමු මේ චෙක්පත
ඔබට ලබා දෙන පුද්ගලයා ඒ සොරකම් කරන ලද චෙක් පතක් තමයි වාට දෙන්නේ. ඔයාගේ කරන ගනුදෙනුව නිවැරදි. ඔයා සහ ඒ චෙක් පත ලබා දෙන තැනත්තා ඒ කියන්නේ අනකරු සහ ආදායකයා දෙදෙනා අතර වෙන ගනුදෙනුව නිවැරදි. නමුත් එම අනකරු ලබා දෙන චෙක් පත සොර චෙක් පතක් නම් ඔබටත් හිමිවන්නේ සොර අයිතියම පමණයි, නීත්‍යානුකූල අයිතියක් නැත. ඊට 4 රේඛනය කර චෙක් පතකට බැංකු කවුන්ටරේ මුදල් ලබා ගත නොහැක. ඒක හරි. චෙක් පතක් රේඛනය කරොත් ඒක බැංකු කවුන්ටරේ මුදල් ලබා ගන්න බෑ. චෙක් පත අදාළ ජංගම ගිණුමක තැන්පත් කරලා ජංගම ගිණුම හරහා තමයි චෙක් පතෙන් මුදල් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් උත්තරේ උත්තරංක 4. 12 සිල්ලර සෙලන්සලා පවත්වාගෙන ලබන ධනංජයට බැංකු ගිණුමක් විවෘත කිරීමට අවශ්‍ය වී ඇත. ඒ සඳහා ඔහු තෝරාගත යුතු බැංකුව වන්නේ. ධනංජයට බැංකු ජංගම ගිණුමක් විවෘත ගන්න ඕනලු. එහෙනම් මේ කරන්ට් account එකක් ජංගම ගිණුමක් තමයි මෙයාට ඕනලා තියෙන්නේ. අබ්බලු මේක දෙන්න පුළුවන් කාටද කියලා. රාජ්‍ය හා උපසාජන බැංකුව මෙයාට ජංගම ගිණුම් පවත්වාගෙන යන්න බලයක් හම්බෙන්නේ නැහැ. මේ බලපත්‍රාභී මූල්‍යාතනයක් පමණි. ලංකා බැංකුව කියලා කියන්නේ වාණිජ බැංකුවක්. එහෙනම් අනිවාර්යයෙන්ම වාණිජ බැංකුවකට පුළුවන් චෙක් පතක් නිකුත් කරන්න. අපි දන්නවා ජංගම ගිණුම් පවත්වාගෙන යන්න පුළුවන් වාණිජ බැංකුව වලට පමණයි. ජාතික ඉතිරි කිරීමේ බැංකුව අපි කියන්නේ NSB කියලා. NSB එක බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්. මේ බැංකුවට ජංගම ගිණුමක් පවත්වාගෙන යන්න චෙක් පතක් තියාගෙන නිකුත් කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා ජාතික සංවර්ධන බැංකුව කියන්නේ. ජාතික සංවර්ධන බැංකුව කියලා අපි කියනවා සාමාන්‍ය NDB බැංක් කියලා. NDB ලා කියන්නේ හැබැයි වාණිජ බැංකුවක්. NDB වලට පුළුවන් ඒගොල්ලන්ට චෙක් පත් නිකුත් කරන්න. එහෙනම් අපිට මේකේ ආන්සර්ස් දෙකක් තියෙනවා. ලංකා බැංකුව සහ ජාතික සංවර්ධන බැංකුව. වාණිජ බැංකු දෙකක් තියෙනවා. මේ දෙන්නට පුළුවන් චෙක් පතක් නිකුත් කරන්න. 13 ගනුදෙනුකරුවන්ට ණය පදනම් මත බැංකුවක් විසින් නිකුත් කරන ලබන විද්‍යුත් කාඩ් පත වෙනුවෙන් අපි ඒක දන්නවා ණය පදනම් මත නිකුත් කරන්නේ ණය කාඩ් පත් එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් පත. ඊළඟට අපිට ආයෙ පොඩි සිද්ධියක් දීලා තියෙනවා. ඒ සිද්ධියක් හරහා ඔයගෙන් ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. කුමාරසිරි සිය වෙළඳ ව්‍යාපාරය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ගිනි රක්ෂණ ඔප්පුවක් ලබා ගන්නා ලදී. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ගිනි රක්ෂණ ඔප්පුවක් ලබා ගත්තා. කවුද ලබා ගත්තේ? කුමාරසිරි සිය වෙළඳ ව්‍යාපාරයට. පසුව සීමා සහිත ලිස්ට්‍රෝ ගෑස් සමාගමේ නියෝජිතයෙකු ලෙස ගෑස් බෙදා හැරීමේ කටයුතු එම ව්‍යාපාර ස්ථානයේම ආරම්භ කරා. නමුත් ඒ බව රක්ෂණ සමාගමට දැනුම් දීලා නැහැ. ගෑස් කාන්දුවකින් හටගත් ගින්නකින් ඇතු අලාභයට වන්දි ඉල්ලුවා. මේ වන්දි ඉල්ලුවාට පස්සේ රක්ෂණ සමාගම මේ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරා. ඇයි අහනවා මේ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කළා තියෙන්නේ? අපෙන් අහනවා මෙහි සඳහන් රක්ෂකයා සහ රක්ෂිතයා පිළිවෙලින් කවුද? අපි දන්නවා රක්ෂකයා කියලා කියන්නේ අදාළ රක්ෂණ සමාගම එයා තමයි අපිව රක්ෂණය කරන්නේ. රක්ෂිතයා කියලා කියන්නේ රක්ෂණ ඔප්පුව ලබා ගන්නා කෙනා. එහෙම නැත්නම් ප්‍රතිලාභ ලබා ගන්නා කෙනා තමයි රක්ෂිතයා කියලා කියන්නේ. එහෙනම් මේකදී අපි දන්නවා පැහැදිලිව තියෙනවා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් තමයි රක්ෂණය කරන්නේ. රක්ෂිත වෙන්නේ රක්ෂණය වෙන්නේ කුමාරසිරි. එහෙනම් උත්තරේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා කුමාරසිරි. 15 රක්ෂණ සමාගම විසින් වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කිරීමට බලපෑ රක්ෂණ මූලධර්මය කුමක්ද? අපි දන්නවා රක්ෂණ මූලධර්ම 6ක් තියෙනවා. රක්ෂණ හිමිකම, උපරිම විශ්වාසය, හානිපූර්ණය, ආදේශනය, ආසන්නකම හේතුව විදිහට අපේ තියෙනවා රක්ෂණ මූලධර්ම කීපයක්. අපිට මෙතන රක්ෂණ මූලධර්ම 4ක් දීලා තියෙනවා. රක්ෂණ හිමිකම, උපරිම විශ්වාසය, හානිපූර්ණ ආදේශනය. අපිට මෙතනදී මොකද්ද වෙලා තියෙන්නේ බලමු. මේ ගැටලුවේදී පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා මෙයා ගිනි රක්ෂණ ඔප්පුවක් අරගෙන තියෙන්නේ වියල් වෙළඳ ව්‍යාපාරයට තමයි කුමාරසිරි අරන් තියෙන්නේ. නමුත් මෙයා මේ ලිට්‍රෝ ගෑස් නියෝජිතයෙක් විදිහට ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමේ කටයුතු කරගෙන තියෙනවා. නමුත් මෙයා මේක රක්ෂණ සමාගමට කියලා නැහැ. අපි දන්නවා රක්ෂණයක් කරද්දී රක්ෂිතයා හා රක්ෂකයා අතර තමන්ගේ අන්‍යෝන්‍ය සියලුම දේවල්, ඒ කියන්නේ රක්ෂණ ඔප්පුවට අදාළ සියලුම දේවල් හුවමාරු කරගන්න ඕනි. රක්ෂකයා
රක්ෂිතයාට අදාළ රක්ෂණ හිමිකම සම්බන්ධයෙන් සහ රක්ෂණය කරන දෙයින් ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් හොඳ පැහැදිලි කිරීමක් රක්ෂිතයාට දෙන්න ඕනේ. ඒ වගේම රක්ෂිතයා තමන්ගේ රක්ෂිත දේපල එහෙම නැත්නම් ජීවිතය ගැන තියෙන සියලුම රක්ෂණයට අදාළ සියලුම තොරතුරු අදාළ රක්ෂණ ආයතනයට කියන්න ඕන. නමුත් මෙතන කුමාරසිරි පොඩි විශ්වාසයේ කඩකිරීමක් කරලා දෙනවා. එයාට මේ ගෑස් සමාගමේ කටයුතු කරනවා කියන එක එයා කියලා නැහැ. එහෙනම් එතෙන්දී උපරිම විශ්වාසය කියන රක්ෂණ මූල ධර්මය මෙතනදී මෙයා කඩගල්ලා තියෙනවා. බලමු ප්‍රශ්න අංක 16 ශ්‍රී ලංකා ප්‍රවාහන ශාස්ත්‍රයේ සිදු සිද්ධීන් කීපයක් පහත x තීරුවේ හා ප්‍රවාහන මූලිකාංග y තීරුවේ දීලා තියෙනවා. අපෙන් අහනවා මේකට ගැලපෙන නිවැරදිව අනුපිළිවෙලට ගැලපුවාම තියෙන තොරතුරු මොනවද? ඉහත x තීරුවේ සඳහන් සිද්ධි y තීරුවේ මූලිකාංග සමග නිවැරදිව ගලපන්න ඕන. සුපෝගී බස් රථ 100ක් ශ්‍රී ලංගම මගින් ධාවනයට යෙදීම. බස් රථ 100ක් ලංගම මගින් ධාවනයට යෙදවලා තියෙනවා. මොකද්ද බස් රථය කියන්නේ මොකද්ද? බස් රථය කියලා කියන්නේ මාධ්‍ය ප්‍රවාහන මාධ්‍යයක් තමයි අපිට මෙතනදී යොදවලා තියෙන්නේ බස් රථය. එහෙනම් මෙයාගේ මාධ්‍ය B ඩීසල් පෙට්‍රල් භූමිතර වල මිල පහළ දැමීම. ඩීසල් පෙට්‍රල් භූමිතෙල් කියලා කියන්නේ ප්‍රවාහනයේදී යොදා ගන්නා බලය. 3 මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීම පර්යන්තයක් විවෘත කිරීමක් වෙලා තියෙනවා. D කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීම මාර්ගය. එහෙනම් මේ නිවැරදිව ගැලපුණාම ආන්සර් එක එන්නේ B C D A. එහෙනම් නිවැරදි පිළිතුර අංක 3. 17 ව්‍යාපාරයක් නව භාණ්ඩයක් හඳුන්වා දීමේ වෙළඳ දැන්වීම අන්තර්ජාලයේ පළ කරන ලදී. මෙය අන්තර්ජාලයේ තමයි මේක පළ කරලා තියෙන්නේ. අපෙන් අහනවා මේක මොකද්ද? මේක අභ්‍යන්තර වාචික විද්‍යුත් සංවේදනය. මේ අභ්‍යන්තර වාචික කියන දේ හින්දා මේක ගන්න බෑ. වෙළඳ දැන්වීමක් අන්තර්ජාලයේ පළ කරලා තියෙනවා. මේක අභ්‍යන්තර වාචික. මේක වාචික වෙන්නෙත් නෑ, අභ්‍යන්තර වෙන්නෙත් නෑ. මේක බාහිරට තමයි දෙන්නේ. අභ්‍යන්තර ලිඛිත විද්‍යුත් සංවේදනයක්. මේක අභ්‍යන්තර කියන වචනේ දින හින්දා මේක ගන්නත් බෑ. ප්‍රශ්න උත්තර අංක 3 බාහිර වාචික විද්‍යුත් සංවේදනයක්. මේක දාලා තියෙන්නේ හඳුන්වා දීමේ වෙළඳ දැන්වීමක් තමයි දාලා තියෙන්නේ අන්තර්ජාලයේ. එහෙනම් මේක වාචික දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් බාහිර ලිඛිත විද්‍යුත් සංවේදනයක්. බාහිර ලිඛිත විද්‍යුත් සංවේදනයක්. මේක ලිඛිතව තමයි දැනුම් දීලා තියෙන්නේ. ප්‍රශ්නක 18 පාසලක් ඉදිරියට මාර්ගයේ පහත පූර්ව සවිකරණ තිබුණි. මේ අයත් වන්නේ කුමක්ද? මේ පහත පූර්වක් දීලා තියෙනවා. මේක ලිඛිත සංවේදනයක් නෙමෙයි, වාතික සංවේදනයකුත් නෙමෙයි, විද්‍යුත් සංවේදනයකුත් නෙමෙයි. මේක සංකේත හා සංඥා සංවේදනයක්. සංකේත හා සංඥා සංවේදනයක්. ප්‍රශ්නක 19 සීමා සහිත සමාගමක සාමාන්‍ය කොටස් වල ආයෝජනය කිරීමෙන් ආයෝජනයට ලැබිය නොහැකි ප්‍රතිලාභය වනුයේ. සීමා සහිත සමාගමක සාමාන්‍ය කොටස් වල ආයෝජනය කරාම පොලි ආදායම් ලැබීම කියන දේ අපිට හම්බෙන ප්‍රතිලාභයක් නෙමෙයි. ප්‍රාග්ධන ලාභ ගන්න පුළුවන් කොටස් විකුණලා ලාභාංශ ලබන්නත් පුළුවන් වසරේ අවසානයේදී. ඒ වගේම ඡන්ද බලය හිමිවීම, ඡන්ද බලයත් අපිට සාමාන්‍ය කොටස් වලට හිමි වෙනවා. බලමු ප්‍රශ්නාංක 20 අමා සහ පබා රෙදිපිලි ව්‍යාපාරයේ නව කර්මාන්තශාලා විදි කිරීමට අවශ්‍ය මුදල් සම්පාදනය කිරීම සඳහා යොදාගත හැකි මූල්‍ය සම්පාදන මාර්ගය කුමක්ද? අමා සහ පබා රෙදිපිලි ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. මෙයාට මේ මූල්‍ය සම්පාදනය කරගන්නේ කොහොමද? සාමාන්‍ය කොටස් නිකුත් කිරීම. සාමාන්‍ය කොටස් නිකුත් කරන්න බෑ මේගොල්ලන්ට. මෙයා අමා සහ පබා හවුල් ව්‍යාපාරයක් කරන් යන්නේ. සාමාන්‍ය කොටස් නිකුත් කරන්න පුළුවන් සීමිත පොදු සමාගමකට විතර අවරණීය කොටස් නිකුත් කරන්න පුළුවන්. මේ කොටස් නිකුත් කිරීමෙන් මෙයාට මූල්‍ය සම්පාදන ගන්න බෑ. මේගොල්ලෝ සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක් කරගෙන යන්නේ. ණයකර නිකුත් කරන්නත් බෑ. මේක ඔක්කොම කරන්න පුළුවන් සීමා සහිත පොදු සමාගම් වලට. බැංකු ණයක් ලබා ගැනීම තමයි මෙයාට තියෙන එකම විසඳුම.
අපි බලමු ප්‍රශ්නාංක 21. ප්‍රශ්නාංක 21 අපි බලමු මොකක්ද තියෙන්නේ කියලා. ලෙජර් ගිණුම් දෙකක් සහ පහත x තීරුවේද එම ගිණුම් වල ගනුදෙනු සටහන් කිරීමට අදාළ ditthස්ථාන මූලධර්මය පහත y තීරුවේද ඇත. ගනුදෙනු සටහන් කිරීම x තීරුවේ සහ y තීරුවේ තියෙනවලු. අපෙන් අහන්නේ y තීරුවේ සඳහන් ලෙජර් ගිණුම් x තීරුවේ සඳහන් ditthස්ථාන මූලධර්ම සහග නිවැරදිව අනුපිළිවෙලට ගැලපූ විට ලැබෙන පිළිතුර තෝරන්න. නිවැරදිව ගැලපුණාම ලැබෙන පිළිතුර තෝරන්න කියලා තමයි අපිට කියන්න. අපි බලමු නිවැරදිව ගැලපුණාම මොකද්ද කියලා. ගෙවල් කුලී ගිණුම. අපේ දීලා තියෙනවා A වගකීම් වැඩිවීම බැර අඩුවීම හර. B වගකීම් වැඩිවීම හර අඩුවීම බැර. x තීරුවේ සඳහන් ලෙජර් ගිණුම y තීරුවේ සඳහන් ditthස්ථාන මූලධර්මක නිවැරදිව අනුපිළිවෙලට ගලපන්න. ගෙවල් කුලී ගිණුමක් කියලා කියන්නේ ගෙවල් කුලී ගෙවීමක් අපි ගන්නේ වියදමක් විදියට ගන්න පුළුවන්. ගෙවල් ගෙවීමක් කියන එක අපිට වියදමක් විදියට ගන්න පුළුවන්. එහෙනම් මේ වියදම් වැඩි වුණා නම් අපි දන්නවා අනිවාර්යෙන් වියදම් වැඩිවීම හර අඩුවීම බැර. වියදම් වැඩිවීම හර අඩුවීම බැර. අපිට ඒක ගන්න පුළුවන්. වියදම් වැඩිවීම හර අඩුවීම බැර. ඊළඟට තියෙනවා ණය හිමි ගිණුම. අපි දන්නවා ණය හිමි ගිණුමක් කියලා කියන්නේ වගකීම් ගිණුමක්. වගකීම් ගිණුම නම් අනිවාර්යයෙන්ම වගකීම් වැඩිවීම බැර සහ අඩුවීම හර වෙන්න ඕන. එහෙනම් මේ උත්තර දෙකට ගැලපෙන උත්තරය කියන්නේ උත්තරාංක 3 D සහ E. 22. ගණිතනුව ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය පහක් දැක්වේ. ගිණුම් කරන සමීකරණයට කොහොමද බලපාන්නේ කියලා දීලා තියෙනවා. වත්කම් 25000ක් වැඩි වෙලා තියෙනවා. වගකීමුත් 25000ක් වැඩි වෙලා තියෙනවා. අපෙන් අහනවා මේ ගනුදෙනුව මොකද්ද? මෙහෙම 25000ක් වත්කමක් වැඩි වෙලා 25000ක වගකීමක් වැඩි වෙන්න මොකද්ද වෙලා ඇත්තේ ව්‍යාපාරයේ? අපි බලමු උත්තර දීලා තියෙන 25000ක බඩු තොගයක් ණයට ගැනීම. 25000ක බඩු තොගයක් ණයට ගත්තා. බඩු තොගයක් ණයට ගත්තාට පස්සේ රුපියල් 25000ක වගකීමක් අපේ ණය හිමියෙක් ව්‍යාපාරයේ තියෙනවා. එහෙනම් වගකීම් කියන එක 25000ක් වැඩි වෙනවා. ඒක හරි. ඒ වගේම රුපියල් අනිත් පැත්තෙන් ගත්තාම රුපියල් 25000ක් වටිනා බඩු තොගයක් අපේ ව්‍යාපාරයේ ඇතුළට කඩේ ඇතුළට ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඒක අපේ වත්කමක්. එහෙනම් වත්කමක් වැඩි වෙනවා තියෙනවා රුපියල් 25000කින්. එහෙනම් ආන්සර් එක පළවෙනි එක රුපියල් 25000ක බඩු තොගයක් ණයට ගැනීම. අපි බලමු අනිත් ඒවා කොහොමද? ණය හිමියට 25000ක් ගෙව්වා. ණය හිමියට 25000ක් ගෙව්වා නම් මේකේ අනිත් පැත්ත තමයි ditthස්ථාන යන්නේ. ණය හිමියන් අපේ වගකීම් අඩු වුණා 25000කින්. ඒ වගේම මෙයාට සල්ලි ගෙවන්න අපේ ළඟ තියෙන ව්‍යාපාරයේ තියෙන රාජ්‍යයේ තියෙන 25000 ගියා. එහෙනම් වත්කම් රුපියල් 25000කින් අඩු වුණා. බැංකු ණය මුදලක් ගෙවුවාමත් ඒකමයි වෙන්නේ. වගකීම් 25000කින් අඩු වෙලා මුදලුත් 25000කින් අඩු වෙනවා. අයිතිකරු මුදලින් 25000ක ප්‍රාග්ධනයක් යදුවොත් හිමිකම් 25000කින් වැඩි වෙලා වත්කම් 25000කින් වැඩි වෙනවා. එහෙනම් නිවැරදි උත්තරය අංක 1. ඊළඟට බලමු 23. පහ සඳහන් පහ දැක්වෙන්නේ වෙළඳ ව්‍යාපාරයේ සිදු ගනුදෙනුවකි. රුපියල් 1000ක බඩු තොගයක් නිමල්ට ණයට විකිණීම. 10000ක බඩු තොගයක් නිමල්ට ණයට විකුණලා. මේ ගනුදෙනු සටහන් කිරීමට අදාළ ditth සටහන වෙනුවෙන් නිමල්ට ණයට විකුණුවා 10000ක එකක්. බලමු මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර. මුදල් ගිණුමක් අදාළ වෙන්න බෑ. මේක ණයට විකුණලා තියෙන්නේ. ණය ගිණුමක්. මේක ණයට විකුණලා තියෙන්නේ. එහෙනම් මේක වෙන්න ඕනි නිමල්ගේ ගිණුම හර රුපියල් 10000යි විකුණුම් ගිණුම බැර රුපියල් 10000යි. නිමල්ගේ ගිණුම හර නිමල් කියන්නේ ණය ගැතියෙක්. ණය ගැතියෙක් කියන්නේ අපේ වත්කමක්. වත්කම් 10000කින් වැඩි වුණා. විකුණුම් කියලා කියන්නේ අපේ ආදායමක්. ආදායමක් වැඩි වීම කියන්නේ බැර. එහෙනම් නිවැරදි පිළිතුර වන්නේ උත්තර අංක 3 නිමල්ගේ ගිණුම හර විකුණුම් ගිණුම බැර. ඊළඟට ප්‍රශ්නාංක 24. ප්‍රශ්නාංක 24 දීලා තියෙන පොඩි සිද්ධියක් දීලා තියෙනවා. සිද්ධිය දීලා අපෙන් අහනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපි බලමු මේක මොකද්ද කියන්නේ. 2014 1.31 දිනට ව්‍යාපාරයේ මුදල් පොතට අනුව බැංකු ශේෂය 19200ක්. එදිනට බැංකු ප්‍රකාශනයේ අනුව ශේෂය 20000යි. මෙම වෙනසට හේතුව මොකක්ද කියලා තමයි අපේ අහන්නේ. බැංකු ශේෂයේ අපේ ව්‍යාපාරයේ තියෙන මුදල් පොතේ බැංකු ශේෂය 19200යි. නමුත්
අපේ බැංකුවෙන් එවන බැංකු ප්‍රකාශනයේ රුපියල් 20000ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 800ක මොකක් හරි වැඩිවීමක් වෙනස් වීමක් වෙලා තියෙනවා. බලමු මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ කියලා. තැන්පත් කර නමුත් නිෂ්කාශනයේ නො වූ චෙක්පත් රුපියල් 800කි. තැන්පත් කර නමුත් නිෂ්පාදනයේ නො වූ චෙක්පත් 800ක් වුණොත් මේක බැංකුවේ කිනුමේ වැඩි වෙන්න බෑ. හරනම් ඒක අපි ළඟයි වැඩි වෙන්න ඕනි. මේ ප්‍රකාශනයේ බැංකුව ළඟ වැඩි වෙන්න විදිහක් නෑ. දැන් මෙතන වෙලා තියෙන්නේ 800ක් බැංකු ප්‍රකාශනයේ තියෙන. ඒ කියන්නේ අපිට වඩා බැංකුව රුපියල් 800ක් වැඩි ඒගොල්ලන්ගේ account එකේ කියලා තමයි පෙන්වන්නේ. අපි කියනවා අපි ළඟ තියෙන 200 බැංකුව කියනවා රුපියල් 20000ක් තියෙන්න ඕනි කියලා. අපි බලමු එහෙනම් තැන්පත් කළ නමුත් නිෂ්කාශනය වූ චෙක්පත් රුපියල් 800කි. අපි චෙක්පතක් තැන්පත් කරනකොට අපි හර කරගන්නවා අපේ ගිණුම රුපියල් 800ක්. ඒ වගේම බැංකුවත් 800ක් බැර කරගන්න ඕනි. බැංකුව බැර කරගත්තොත් මේ 20000 තවත් 800කින් වැඩි වෙන්න ඕනි. නමුත් එහෙම වෙන්නේ නැහැ. 2. මුදල් පොතේ සටහන් නො වූ බැංකුව අය කළ ගාස්තුව රුපියල් 800කි. ඒකත් අපිට බැහැර කරන්න වෙනවා. මුදල් පොතේ සටහන් කරලා තිබූ බැංකුව අය කළ වටිනාකම 800යි නම් අපිට වඩා තවත් 800ක් බැංකුවෙන් අඩු වෙන්න ඕනි. දැන් මෙතන වෙලා තියෙන්නේ අපිට වඩා 800ක් බැංකුවේ වැඩි වෙලා. බැංකුව වැරදීමකින් බැංකු ප්‍රකාශනයට හර කර ඇති වටිනාකම 800ක එම් ප්‍රකාශයත් බැහැර කරනවා. ඇයි ඒ බැංකුව වැරදීමකින් හර කරොත් ඒ අඩුවීමක් මිසක් වැඩිවීමක් වෙන්නේ නැහැ. අපි දන්නවා බැංකුව අපේ ගිණුම පවත්වාගෙන යන්නේ වගකීම් ගිණුමක් විදියට. එහෙනම් අපිට වැඩි කරන්නයි ඕනේ. 4. ව්‍යාපාර වැරදීමකින් මුදල් පොතේ බැංකු තීරුවට බැර කළ ඇති වටිනාකම 800ක්. ඒක වෙන්න පුළුවන් බැංකුව වැරදීමකින් ව්‍යාපාරය වැරදලා 800ක් බැර කරොත් බැංකුවට වඩා අපි 800ක් අඩුවෙන් තියෙනවා. 25. මුදල් පොතේ බැංකු ශේෂය සංශෝධනය කිරීමේදී උපයෝග කරගන්නා මූලාශ්‍ර ලේඛනය කුමක්ද? මුදල් පොතේ බැංකු ශේෂය සංශෝධනය කරන්න අපි යොදාගන්නේ කුමක්ද? බැංකු ප්‍රකාශනයයි. උත්තර අංක 3. 26. 26 දීලා තියෙනවා පහත දැක්වෙන්නේ ව්‍යාපාරයේ සිදු ගනුදෙනුවකි. කපිලට රුපියල් 5000ක බඩු තොගයක් ආපසු යවීම. 5000ක බඩු තොගයක් කපිලට යවලා තියෙනවා. අපෙන් අහන්නේ ඉහත ගනුදෙනුව සටහන් කිරීමට යොදා ගන්නා මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත කුමක්ද? කපිලට ආපසු යවුවා නම් ඒක වෙන්න ඕනි. ආපසු යවුම් ජර්නලය කියන එකේ තමයි සටහන් වෙන්න ඕනි. ආපසු යවුම් ජර්නලය කියන මූලික පොතේ සටහන් වෙන්න ඕන. අපි බලමු මෙතන ආපසු යවුම් ජර්නලය කියලා උත්තරේ තියෙන්නේ උත්තර අංක 2 සහ 4. එහෙනම් අපිට පැහැදිලිවම 1 සහ 3 කියන උත්තර දෙක බැහැර කරන්න පුළුවන්. ඒ දින ආපසු යවුම්. ඊනට බලනවා ආපසු යවුම් ජර්නලයට අදාළ මූලාශ්‍ර ලේඛනය මොකක්ද කියලා. අපි දන්නවා ආපසු යවුම් ජර්නලයට යොදා ගන්නා මූලාශ්‍ර ලේඛනය හරපත. එහෙනම් නිවැරදි පිළිතුර අංක 2 හරපත සහ ආපසු යවුම් ජර්නලයයි. ඒක තමයි නිවැරදි පිළිතුර. ප්‍රශ්න අංක 27. පොදු ජර්නලයක් හා සම්බන්ධ ප්‍රකාශ කීපයක් පහත් දැක්කේ. ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. පොදු ජර්නලයක් හා සම්බන්ධ ප්‍රකාශ කීපයක් දීලා තියෙනවා. ඒකෙන් නිවැරදි ප්‍රකාශය මොකක්ද කියන එක තමයි අපෙන් අහන්නේ. පොදු ජර්නලයේ උපයෝගී පොතකි. එකක් කියනවා පොදු ජර්නලයේ උපයෝගී පොතකි. ඒක හරි. පොදු ජර්නලයේ උපයෝගී පොත තමයි. B. පොදු ජර්නලයේ සටහන් කරනුයේ ආරම්භක සටහන් පමණි. අනේක පොඩි ගැටලුවක් තියෙනවා මේ ආරම්භක සටහන් කියන එක. ආරම්භක සටහන් විතරක් නෙමෙයි පියවීම සටහන්, මාරු සටහන්, විස්තරවත්කම්, මිලදී ගැනීම, විකිණීම් ආදී විවිධ දේවල් සටහන් කරන ආරම්භක සටහන් කියලා කියන්නේ එක දෙයක් පමණයි. මෙයා කියලා තියෙන ආරම්භක සටහන් පමණි කියන හින්දා තමයි අපිට මේක බැහැර කරන්න වෙන්නේ. ඒ උත්තරේ නෑ. C. පොදු ජර්නලයේ ගනුදෙනු සටහන් කිරීමට උපයෝග කරගන්නා මූලාශ්‍ර ලේඛනය ජර්නල් වවුචරයයි. ඒක හරි. ජර්නල් වවුචරය තමයි යොදාගන්නේ. D. ජිනුම්කරණයේදී සිදුවන වැරදි නිවැරදි කිරීම සටහන් තබන්නේ පොදු ජර්නලය. ඒකත් හරි. වැරදි නිවැරදි කිරීම කරන්නේ පොදු ජර්නලය තමයි. එහෙනම් උත්තරේ A C D. උත්තර අංක 3. ප්‍රශ්න අංක 28. ප්‍රශ්න අංක 28 කියලා තියෙනවා අමිලගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමේ වටිනාකම රුපියල් 3000කි 2014 9:30 දිනට සුළු මුදල් බාරකරු සතුව තිබූ මුදල රුපියල් 150කි එදිනට
සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන ලදී. එදිනට සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනලු. අපෙන් අහනවා සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීමට අදාළ නිවැරදි දිට්ඨ සටහන කුමක්ද? සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීමට අදාළ නිවැරදි දිට්ඨ සටහන කුමක්ද? සුළු මුදල් අග්‍රිමය මෙයාගේ සුළු මුදල් අග්‍රිමය තියෙන්නේ රුපියල් 3000යි. සුළු මුදල් අග්‍රිමය තියෙන්නේ රුපියල් 3000යි. අපි බලමු මේක සුළු මුදල් අග්‍රිමය රුපියල් 3000යි. රුපියල් 3000ක සුළු මුදල් අග්‍රිමයක් තමයි මෙයා තියන් ඉන්නේ. ඒනකොට දැන් අත ඉතිරි වෙනවා තියෙනවා කියන්නේ 150යි. අත ඉතිරි වෙලා තියෙන්නේ 150යි. එහෙනම් අපි බලමු 3000ක් තියෙනවා 150ක් ඉතිරි වෙලා තියෙනවා නම් මෙයා කීයක් වේදම් කරන්නේ නැද්ද? මේක 3000න් 150ක් අඩු කරාම 2850ක් මෙයා වේදම් කරලා තියෙනවා. මේ මාසයට අදාළව 2850ක් මෙයා සුළු මුදල් ප්‍රතිපාදන වලට දීලා තියෙනවා. එහෙනම් මේ 150ක් ඉතුරු වෙලා තියෙනවා 2850ක් වේදම් කරලා තියෙනවා නම් ඊළඟ මාසයේදී අපි ප්‍රතිපූර්ණය කරන්න ඕනි 150ට 3000ක් හැදෙන්න ඕනි ප්‍රමාණය. ඒ කියන්නේ 2850ක් තමයි අපි ප්‍රතිපූර්ණය කරන්න ඕනි. 2850ක්. අපි ඒක දිට්ඨ සටහන වෙන්නේ සුළු මුදල් පොත හර වෙන්න ඕනි 2850ක්. මුදල් පොත බැර වෙන්න ඕනි 2850ක්. උත්තරය අංක 2. ප්‍රශ්න අංක 29. වෙළඳ ව්‍යාපාරික සිදු වූ ගනුදෙනුවක් පහත දැක්කේ. ණය හිමියෙකු කාංචනාට ගෙවිය යුතු රුපියල් 5000 මුදල් පියීම සඳහා රුපියල් 4500ක චෙක් පතක් නිකුත් කරන ලදී. මෙම ගනුදෙනුව නිසා 4500ක චෙක් පතක් තමයි දීලා තියෙන්නේ කාංචනාට 5000ක චෙක් එකක් පියවන්න 5000ක ණයක් පියවන්න රුපියල් 4500ක් තමයි දීලා තියෙන්නේ. අපෙන් අහනවා මොකද්ද මෙතන දීලා තියෙන්නේ? ව්‍යාපාරයේ දුම් වට්ටම් රුපියල් 500කින් වැඩි වේ. ව්‍යාපාරයේ දුම් වට්ටම් රුපියල් 500කින් වැඩි වේ. ණය හිමියෙකු කාංචනාට ගෙවිය යුතු 5000ක මුදල පියවීම සඳහා 4500ක චෙක් පතක්. ණය හිමියෙක්. එහෙනම් දුම් වට්ටම් වැඩි වෙන්නේ නැහැ. මේක දුම් වට්ටමක් නෙමෙයි මේක ලද වට්ටමක්. එහෙනම් ඒ උත්තරේ ගන්න බෑ. අපිට චෙක් පතක් වට්ටමක් හම්බුණා ණය ලද වට්ටම් 5000කින් වැඩි වෙලා 500කින් වැඩි වෙලා තියෙනවා. ව්‍යාපාරයේ ණය හිමියෝ 4500කින් අඩු වේ. ව්‍යාපාරයේ ණය හිමියෝ 4500කින් අඩු වේ. ව්‍යාපාරයේ ණය හිමියෝ 4500කින් අඩු වෙනවලු. කාංචනාට ගෙවිය යුතු 5000ක මුදල් පියවීම සඳහා එන 4500කින් නෙමෙයි අඩු වෙන්නේ ණය හිමියෝ 5000ක්ම අඩු වෙනවා. ණය හිමියෝ 5000ක් අඩු වෙනවා. ඇයි ඒ? 5000කම ණය හිමියෝ කැපා හැරලා යනවා මේ 4500ට. 4500 දෙන්නේ 5000ක ණයක් අපේ අයින් කරගන්න. 5000ක ණයක් පියවන්න තමයි දෙන්නේ. ව්‍යාපාරයේ බැංකු ශේෂය 4500කින් අඩු ගන්න ඒක හරි. ව්‍යාපාරයේ බැංකු ශේෂය 4500කින් අඩු වෙනවා. ඇයි ඒ? අපි 4500ක චෙක් එකක් දෙනවා කඩලා. ඊගේ 4500ක බැංකු ශේෂය අඩු වෙනවා. ව්‍යාපාරයක මුදල් තීරුවේ බැර ශේෂය. ව්‍යාපාරයක මුදල් තීරුවේ බැර ශේෂය එම ව්‍යාපාරයේ මුදල් පොතේ අපි දන්නවා සාමාන්‍ය හර ශේෂයක් වෙන්න ඕනේ වත්කමක් විදියට බැර ශේෂයක් වෙනවනම් අපි ණයයි එහෙම නැත්නම් බැංකු උපතක නම් බැංකු අයිරාවක්. එහෙනම් මේක වගකීමක්. මේක වගකීමක්. බලමු ප්‍රශ්න අංක 31. මෝටර රථ අලුත් වැඩියා වියදම රුපියල් ලක්ෂයක් මෝටර රථ ගිණුමට හර කර ඇත. මෝටර රථ අලුත් වැඩියා වියදම රුපියල් ලක්ෂයක් මෝටර රථ ගිණුමට හර කරලා තියෙනවලු. අපි දන්නවා සාමාන්‍යයෙන් ගිණුම් වල නම් මාරු වෙලා එහෙම නැත්නම් ගිණුමේ නිවැරදි නාමය මාරු වෙලා වෙන ගිණුමකට යන එක අපි කියනවා මූලධර්ම දෝෂයක් විදියට. මූලධර්ම දෝෂයක් තමයි මෙතන සිදු වෙලා තියෙන්නේ. ගිණුම් කරන්නේ සිදු වැරදි නිසා වැරදි කීපයක් පහක් දැක්කේ. ගිණුම් කරන්නේ සිදු වැරදි කීපයක් පහක් දැක්කනවලු. අපෙන් අහනවා ඉහත වැරදි අතුනේ ශේෂ පිරික්සමේ හරහා බැර තීර වල ඓක්‍ය අතර වෙනසක් ඇති කරන වැරදි වන්නේ. ශේෂ පිරික්සමේ බැරහා හර තීර වල ඓක්‍ය වෙනසක් සිදු වෙන්නේ මොකෙන්ද කියලායි අපෙන් අහන්නේ. ඓක්‍ය වල වෙනසක් සිදුවන්නේ
කුමක් කරාද බලමු මේකින් එක අරගෙන. ආපසු යවුන් රුපියල් 1200 ආපසු යවුන් ජර්නලයේ 2100ක් ලෙස සටහන් වෙලා තියෙනවා. ආපසු යවුන් ජර්නලයේ රුපියල් 2100ක් විදිහට සටහන් වෙලා තියෙනවලු. ආපසු 1200 ආපසු යවුන් ජර්නලයේ රුපියල් 2100ක් විදිහට තමයිලු සටහන් වෙලා තියෙන්නේ. දෙදාස් 1200 ආපසු යවුන් ජර්නලයේ 2100 ලෙස සටහන් වෙලා තියෙනවා. නමුත් මෙතනදී 1200 2100ක් සටහන් වුණාට මෙතන හරහා බැර අතර තීරු වල වෙනසක් වන්නේ නැහැ. ගණිතමය එහෙම නැත්නම් අංක ගණිතමය හානියක් අංක ගණිතමය වෙනසක් සිදුවන්නේ නැහැ. B ආපසු එවුන් 3000 එම ගිණුම් ආපසු එවුන් ගිණුමට මෙන්ම ණයගැති ගිණුමට හර කර තිබීම. ආපසු එවුන් ගිණුමට මෙන්ම ණයගැති ගිණුමටත් හර කරලා. ආපසු එවුන් කියන්නේ අපෙන් ගත්ත ණයගැතිව තමයි අපිට මේ යවන්නේ. ණයගැති එව්වට පස්සේ අපි සාමාන්‍යයෙන් ආපසු එවුන් ගිණුමට හර කරනවා. නමුත් ණයගැති ගිණුමට බැර කරනවා. ණයගැතියන්ගෙන් බැර වෙනවා. ණයගැතියෝ ඉන්න ප්‍රමාණය අපෙන් අඩු වෙනවා. එහෙනම් B කියන උත්තරේ ගන්න පුළුවන්. C ලද ආයෝජන ආදායම් 1500 මුදල් පොතේ පමණක් සටහන් කරලා දෙනවා. ආයෝජන ආදායම් 1500 මුදල් පොතේ විතර සටහන් කරාම මුදල් වල හර පැත්ත වැඩි වෙනවා. නමුත් බැර පැත්තේ ආදායම් ලද ආදායම් කියන පැත්ත අඩු වෙලා තියෙනවා. එහෙනම් ඓක්‍යයට බලපානවා. එහෙනම් B හා C කියන උත්තර දෙක තමයි එන්නේ. B හා C කියලා උත්තරේ එන්නේ උත්තරාංක 3. अब බලමු ප්‍රශ්නාංක 33. සිල්වල වෙළඳ ව්‍යාපාරයක රුපියල් 8000ක් වටිනා ලොරි රථයක් මිලදී ගැනීම හිස්තනක් වන අතර ව්‍යාපාරයේ ගබඩාවට අලුත්තරියා කිරීමේ වියදම ලක්ෂ 2ක් හිස්තනක් වේ. අපි දන්න ව්‍යාපාරයේ ලොරි රථයක් මිලදී ගැනීම කියන දේ මොකද්ද? ව්‍යාපාරයේ ලොරියක් මිලදී ගන්නවා කියන්නේ ව්‍යාපාරයේ දිගු කාලීන පාවිච්චියට එහෙම නැත්නම් වර්ෂයකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරගන්න තමයි මේක තියාගෙන යන්නේ. එහෙනම් ඒක ප්‍රාග්ධන වියදමක්. ඒ වගේම ව්‍යාපාරයේ ගබඩා වලුත්තරියා කියන එක එදිනෙදා කරන සාමාන්‍ය වියදමක්. ඒක අයබාර වියදමක් විදිහට තමයි යන්නේ. එහෙනම් උත්තරාංක 1 ප්‍රාග්ධන වියදම සහ අයබාර වියදම. 34 එකමුතු ක්‍රීඩා සමාජයේ සමාජිකයන් සංඛ්‍යාව 150කි. මාසික සමාජික ගාස්තුව රුපියල් 50ක් වන අතර සමාජිකයන් 20 දෙනෙකුගෙන් 150යිලු මාසික සමාජික ගාස්තුව රුපියල් 50 සමාජිකයන් 20 දෙනෙකුගෙන් 2013 වර්ෂය සඳහා සමාජික මුදල් ගෙවා නොමැත. 2013 සඳහා සමාජික මුදල් ගෙවා නොමැත. මෙම ක්‍රීඩා සමාජයේ 2013 වර්ෂයේ අවසානයේ පිළියෙල කරන ලබන ලැබීම් හා ගෙවීම් ගෙන් සටහන් කරන සමාජික මුදල වනුයේ. අපල මෙතන සමාජික මුදල කොහොමද හදන්නේ? සමාජිකයන් සංඛ්‍යාව 150ක සමාජිකයන් සංඛ්‍යාවක් ඉන්නවා. එක් අයෙකුගෙන් රුපියල් 50ක් එකතු කරනවා. එක් අයෙකුගෙන් රුපියල් 50ක් එකතු කරනවා. සමාජිකයා 20 දෙනෙකුගෙන් 2013 වර්ෂය සඳහා සමාජික මුදල් ගෙවාගෙන නැල්ලු. සමාජිකයා 20 දෙනෙක් 2013 වර්ෂය සඳහා සමාජික මුදල් ගෙවා නැල්ලු. අපි බලමු මෙතන 150 වැඩි කිරීම 50. 1575යි. 7500ක මුදලක් තමයි සාමාන්‍ය සමාජික 150න් වාර්ෂික සමාජික ගාස්තු රුපියල් 50ක් කියලා කියන්නේ. 7500 මුදලක් තමයි සාමාන්‍යයෙන් අපිට හම්බ වෙන්න ඕනි. සාමාන්‍යයෙන් අපිට හම්බ වෙන්න ඕනි 7500ක මුදලක්. ඊට පස්සේ තියෙනවා 2013 වර්ෂය සඳහා සමාජික මුදල් ගෙවා නැල්ලු. මෙම ක්‍රීඩා සමාජයේ 2013 වර්ෂයේ අවසානයේදී පිළියෙල කරන ලැබීම් හා ගෙවීම් ගෙන්වීම සටහන් කරන සමාජික මුදල. ලැබීම් හා ගෙවීම් ගෙන්වීම සටහන් කරන සමාජික මුදල 2013 වර්ෂයේ. අපි බලනවා සමාජිකයන් සංඛ්‍යාව 150යි. සමාජික ගාස්තුව 50යි. ඒ අතර සමාජිකයන් 20 දෙනෙක් 2013 වර්ෂයේ සඳහා. සමාජිකයන් 20ක් 2013 වර්ෂයේ සඳහා සමාජික මුදල් ගෙවා නැල්ලු. අපෙන් අහන්නේ ලැබීම් ගෙවීම් ගෙනුමේ අපි ලැබීම් ගෙවීම් ගෙනුමේ සමාජික මුදල් ගෙනුමක් ගැහුවොත් මෙන්න මේ වගේ පොටි ගෙනුමක් ගහන්න පුළුවන් සමාජික මුදල් ගෙනුම කියලා. අපිට මේකේ ආරම්භක සහ අවසාන ශීර්ෂයන් දාගන්න තොරතුරු දීලා නැහැ.
අපෙන් අහන්නේ වාර්ෂික සමාජික මුදල කීයද කියලා. අපිට මේක දාන්න පුළුවන් සමාජික මුදල් 7500යි. මෙම ක්‍රීඩා සමාජයේ 2013 වර්ෂයේ සඳහා පිළිවෙල කරන ලබන ලැබීම් හා ගෙවීමේ සමාජික මුදල කීයද කියලා තමයි අහන්නේ. 20 දෙනෙක්ගෙන් අපිට ගන්න තියෙනවා 150 ගානේ පරිගිරීම 20. පාස් 3000යි. මෙතනින් 3000ක් සහ 7500ක් කියන දෙකෙන් එන්නේ. තර අපිට ගිරිම දාන්න පුළුවන්. මෙතනට එනවා 3000ක්. මේ දෙකේ එකතුව අපිට මෙතන දාන්න පුළුවන්. එතකොට නිවැරදි පිටුර එන්නේ පිටුර අංක 3. ඊළඟ 35 ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක ආදායම් හා වියදම් කිරීමට සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක 1. පරිත්‍යාග ලැබීම් ආදායම් හා වියදම් කිරීමේ හරපැත්තේ සටහන් කරයි. පරිත්‍යාග ලැබීම් ආදායම් හා වියදම් කිරීමේ හරපැත්තේ සටහන් කරයි. අපි දන්නවා ආදායම් වියදම් කිරීමේදී සාමාන්‍යයෙන් අපි බැරපත්තේ තමයි සටහන් කරන්නේ ලැබීම. එහෙම නැත්නම් ආදායම්. මේ පරිත්‍යාගයක් කියන දේ අපිට හම්බෙන ලැබීමක්. ආදායම් වේදන් කිරීමේ හරපැත්තේ සටහන් වෙන්නේ නැහැ. අපි මේක බැරපැත්තේ තමයි සටහන් කරන්නේ. 2. සියලු මුදල් ලැබීම් හා ගෙවීම් ආදායම් හා වියදම් කිරීමේ සටහන් කරයි. සියලු මුදල් ලැබීම් හා ගෙවීම් සියලුම ලැබීම් ගෙවීම ආදායම් වියදම් කිරීමේ සටහන් වෙන්නේ නැහැ. සියලුම ලැබීම් ගෙවීම් කියන දේ ගන්න බෑ. 3. කාලච්ඡේදය තුළ මුදලින් ලද සමාජික මුදල් පමණක් ආදායම් වියදම් කිරීමේ සටහන් කරයි. අපිට ඒක ගන්න පුළුවන් කාලච්ඡේදය තුළ අපි දන්නවා සාමාන්‍ය ආදායම් වියදම් කිරීම කියන්නේ අපි සාමාන්‍ය හදන ව්‍යාපාරයේ හදන ආදායම් ප්‍රකාශය. අපි එහෙම නැත්නම් කියනවා ලාභාලාභ ගිණුම. ඒ වගේ දෙයකට තමයි අපි මේක සමාන කරලා තියෙන්නේ මේක ලාභාලාභ ගිණුමට. ඉතින් කාලච්ඡේදය තුළ මුදලින් ලද සමාජික මුදල් පමණක් ආදායම් හා වියදම් කිරීම සටහන් කරයි කියලා තියෙනවා. 4. ආදායම් හා වියදම් කිරීමේ ශේෂය අතිරික්තය හෝ වුණතාවය ලෙස හඳුන්වයි. මේ ප්‍රකාශය ගන්න පුළුවන්. සමාජික මුදල් කිරීමේ ශේෂය අතිරික්තය හෝ වුණතාවය ලෙස ගන්න පුළුවන්. මෙතන වර්ෂය කාලච්ඡේදයේ තුල මුදලින් ලද සමාජික මුදල කියන්න බෑ. කාලච්ඡේදයේ තුල කියන එකෙන් අපිට මෙතන බැහැර කරන්න පුළුවන්. කාලච්ඡේදයට අදාළ එහෙම නැත්නම් අවුරුද්දට අදාළ ප්‍රමාණය විතරයි අපි මෙතනින් ගන්න. ඊළඟට අපිට බලමු ප්‍රශ්නාංක 36. ප්‍රශ්නාංක 36 මොකක්ද දීලා තියෙන්නේ? පහත් සඳහන් තොරතුරු වලින් 36 ඉඳලා 40 වෙනකම් පිළිතුරු සපයන්න ඕන. නන්දාගේ වෙළඳ ව්‍යාපාරයේ ශේෂ පිරික්සුමක් දීලා තියෙනවා. අමතර තොරතුරු දීලා තියෙනවා. අපෙන් අහනවා ප්‍රශ්නාංක 36 දී මෙම් ව්‍යාපාරයේ 2013 12යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය වනුයේ මේ ව්‍යාපාරයේ 2013 12යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය කීයද කියලා තමයි අපෙන් අහන්නේ. අබ්බල විකුණුම් පිරිවැය කොහොමද හදන්නේ? විකුණුම් පිරිවැය අපි දන්නවා සාමාන්‍යයෙන් හදන්නේ ආරම්භක තොගය අපිට ගන්න පුළුවන්. ආරම්භක තොගය මෙතන දීලා තියෙනවා. ආරම්භක තොගය 20000ක් විදිහට අපිට දීලා තියෙනවා. අපි මේකට ගැනුම් ගමු. එකතු කළා ගැනුම් ලක්ෂ 2යි. ඊට පස්සේ ගෙනීමේ කුලී 9000ක් තියෙනවා. ඒකත් එක්ක එකතු කරන්න පුළුවන්. ගෙනීමේ කුලී තියෙනවා. බෙදා හැරීමේ වෑන් රට අපිට ඒව අදාළ වෙන්නේ නැහැ. අපි මේ තුන එකතු ගමු බලන්න. ලක්ෂ 2යි 9000යි 20000යි 2,29,000ක ප්‍රමාණයක් අපිට එනවා. අපි මේකෙන් අඩු කරන්න ඕනි අවසන් තොගය. මෙතන අවසන් තොගය මෙතන අපි අවසන් තොගය බලන්න ඕනේ. අවසන් තොගය දීලා තියෙනවා රුපියල් 30000ක් විදියට.
මෙතන අවසන් තොගේ දීලා තියෙනවා 30000ක විදියට. එතකොට අපිට එනවා විකුණුම් පිරිවැය මෙතන එනවා අපිට විකුණුම් පිරිවැය 199000. මේක තමයි අපේ විකුණුම් පිරිවැය. 199000 කියලා අපිට උත්තරයක් තියෙනවා. උත්තරාංක 3. ප්‍රශ්නාංක 37 මේ ව්‍යාපාරයේ ජංගම වගකීමක් වන්නේ බැංකුව ඉරාව කියන දේ ජංගම වගකීමක්. එහෙම නැත්නම් වර්ෂයකට වඩා අඩු කාලයක් තුලදී පවත්වාගෙන යන දෙයක්. නිසා මේක බැංකුව ඉරාව කියන දේ ජංගම වගකීමක් ඉදිරිය ගන්න පුළුවන්. බැංකු ණය කියන දේ දීර්ඝ කාලීන වගකීමක්. බෙදා හැරීමේ රට ෂෙයා වෙන් කිරීම කියන දේ කියන දේ අපි පරිපාලන බිඳවක් විදිහට තමයි ගන්නෙ. ප්‍රාග්ධනය කියන දේත් වගකීමක් නෙමෙයි හිමිකමක් විදිහට ගන්න. එහෙනම් උත්තරේ බැංකුව අයිරාවක්. ඒක ජංගම වගකීමක්. අවුරුද්දකට වඩා අඩු කාලයේදී निराකරණය ගැටළු අපි ඒක ඩීල් කරලා निराකරණය කරන්න ඕනේ. ඒ හින්දා ජංගම කියලා ඉතින් අපි ගන්න පුළුවන්. ප්‍රශ්නාංක 38. මේ ව්‍යාපාරයේ 2012-31 අවසන් වර්ෂයේ සඳහා පිළියෙල කරන ලාභ ගිණුමේ දැක්වෙන මූල්‍ය හා වෙනත් වියදම් වල එකතුව. අපල මූල්‍ය වෙනත් වියදම් වලට දාන්නේ අපි මූල්‍ය වියදම් තමයි අපි මෙතන දාන්නේ. මෙතන දීලා තියෙන මූල්‍ය වියදම් විතර ගන්න පුළුවන්. 10% බැංකු ණයක් දීලා තියෙනවා. එහෙනම් මේ අදාළ බැංකු ණයට අදාළ පොලි අනිවාර්යෙන් අපි මූල්‍ය වියදමක් විතර දාන්න ඕනේ. බැංකු ණයට අදාළ පොලියක් බලමු. 10% බැංකු ණය තියෙන්නේ ලක්ෂයයි. ලක්ෂයට 10%ක් කියලා කියන්නේ රුපියල් 10000ක මුදලක් එනවා. බැංකු ණයක් විදියට රුපියල් 10000ක ලක්ෂයයි 10%යි රුපියල් 10000ක බැංකු ණය පොලියක් එනවා. ඊට අමතරව තියෙන්නේ පරිපාලන වේතන බැංකු අයිරාව ප්‍රාග්ධනය. ඉතින් මේ වගේ දේවල් අපිට අදාළ වෙන්නේ නැහැ. අපිට මෙතනදි ගන්න ඉන්නේ රුපියල් 10000ක බැංකු ණය පොලි. ඊට ප්‍රශ්නාංක 39 මේ ව්‍යාපාරයේ 2012-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කර ලාභ ගිණුමේ දැක්කෙන බෙදා හැරීමේ වෑන් රත ෂෙයා වටිනාකම් කොහොමද? බෙදා හැරීමේ වෑන් රත ෂෙයා වටිනාකම් බලමු. බෙදා හැරීමේ වෑන් රත පිරිවැය දීලා තියෙනවා ලක්ෂ 5ක්. අපේ යටින් කියලා තියෙනවා බෙදා හැරීමේ වෑන් රත සරල මාර්ග ක්‍රමයට වාර්ෂිකව 110 බැගින් ෂෙයා කළ යුතුය. සරල මාර්ග ක්‍රමය අපි දන්නවා සරල මාර්ග ක්‍රමය කියලා කියන්නේ සාමාන්‍යයෙන් දීලා තියෙන ප්‍රතිශතය අවුරුද්දක් ගානේ සමානව අයින් කරන එක තමයි සරල මාර්ග ක්‍රමය කියලා කියන්නේ. ක්‍රම දෙකක් තියෙනවා හීනවන ශේෂ ක්‍රමය හා සරල මාර්ග ක්‍රමය කියලා. අපිට සාමාන්‍යයෙන් ගානකදී යටින් එක දෙනවා සරල මාර්ග ක්‍රමයේද හීනවන ශේෂ ක්‍රමයටද මේක හදන්න ඕනි කියන එක. අපි බලමු බෙදා හැරීමේ පිරිවැය ලක්ෂ 5යි 10%ක් ෂෙයා කරන්න ඕන අපෙන් අහන්නේ අවසන් වර්ෂයෙන් සඳහා පිළියෙල කර ලාභ ගිණුමේ බෙදා හැරීමේ රත ෂෙයා වටිනාකම. ලාභ ගිණුමට අපි දාන්නේ අදාළ වර්ෂයට අදාළ ප්‍රමාණය විතර එන මේ ලක්ෂ 5ට 10%ක්. ලක්ෂ 5ට 10%ක්. රුපියල් 50000. 50000 කියලා අපිට අංශ එකක් තියෙනවා. අංශ එක පළවෙනි උත්තරේ. 2012-31 දිනට ජංගම නොවන වත්කම් වල සුද්ධ අගය වන්නේ අබ්බල බෙදන ජංගම නොවන වත්කම් මොනවද තියෙන්නේ කියලා බෙදා හැරීමේ වෑන් රතේ ජංගම නොවන වත්කමක් ඊට පස්සේ තියෙනවා ගෙන යාමේ කුලි ගෙනීමේ කුලි බැංකු ණය විදුලි ගාස්තු පරිපාලන බැංකු අයිරාව ප්‍රාග්ධන මේ වගේ දේවල් අදාළ වෙන්නේ නැහැ. බෙදා හැරීමේ වෑන් රතේ ලක්ෂ 5ක් කියන එක අපිට ගන්න පුළුවන්. අපි බලමු සුද්ධ අගය කොහොමද හොයන්නේ. සුද්ධ අගය හොයන්නේ මෙතන පිරිවැය ලක්ෂ 5ක් කියලා දීලා තියෙනවා. අපි මේකෙන් අඩු කරමු ෂෙයා වෙන් කිරීම ටික. මේක අඩු කරා ෂෙයා වෙන් කිරීම ටික පිරිවැය ලක්ෂ 5යි බෙදා හැරීමේ රට ෂෙයා වෙන් කිරීම කළා තියෙනවා මීට කලින් ලක්ෂයක් කරලා තියෙනවා මේ අවුරුද්දේ 50000ක් කරනවා 1,50,000ක් අපි කරනවා එහෙනම් සුද්ධගේ වෙන්නේ 3,50,000 එහෙනම් නිවැරදි පිළිතුර වන්නේ 3,50,000ක් අපි බලමු මේ උත්තරයක් තියෙනවා උත්තර අංක 2 දීලා තියෙනවා 3,50,000 හරි අපි දැන් මේ කතා කරේ 2014 ව්‍යාපාර අධ්‍යයනය ගිණුම් කරණයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ පත්‍රයේ ප්‍රශ්න 40 තමයි අපි මේ කතා කරලා අවසන් කරේ